බයිබලයත් ළඟට අරගෙන අපි සාකච්ඡාවට එළඹෙනවා. ඉතින් මේක ඇත්තටම සාකච්ඡාවකට ඔබ්බෙන් ගිය එකක්. නිතරම මෙතන ඉගැන්වීමක් නෙමෙයි ප්‍රේමවන්තයනි සිද්ධ වෙන්නේ. අපි මෙනෙහි කිරීමකට ඇතුළු වෙනවා. බෙදා ගැනීමකට ඇතුළු වෙනවා. ඉතින් දේව වචනය, the word of God is for share. අපි මේ දේව වචනේ බෙදා ගන්නයි තියෙන්නේ. එතකොට මේක මට අත්දැකීමක් වුණා, මගේ අතුලාන්තයේ ස්වාමින් වහන්සේ අත්දැකීමක් කළා. ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්නවා. සුද්ධාත්මයන් මොකද කරන්නේ? ඒකට ඔබ ඊට වඩා ගැඹුරු අත්දැකීමකට ඔබම අරගෙන යනවා. ඒ අරගෙන යන අත්දැකීමයි ඔබේ ජීවිතයේ ක්‍රියාකාරකමට ඇතුළු වෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ ප්‍රේමවන්තේනි කුරුසයෙන් අපට ලැබුණු පූර්ණ ජීවිතයයි. කුරුසයේ අපිට ලැබුණු පූර්ණ ජීවිතයයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පූර්ණ ජීවිතය ලබා ගන්නට මගේ අතුලාන්තයේ තියෙන ස්වභාවය අපිට මට බලපාලා තියෙනවා, ඒකට බාධා වෙලා තියෙනවා. ඉතින් මේ අපි හොයන්නේ පීර අපි හොයන්නේ මොකක්ද? මේ ස්වභාවය අයිතික ස්වභාවය දැනගන්න නෙමෙයි. ඒ දැනගන්නේ ඇත්ත වශයෙන්ම මගේ අතුලාන්තයේ මේ ස්වභාවය මහව මෙහෙවන බවට මම අවබෝධ කරගන්නවා. එතන මට හැකියාවක් ලැබෙනවා පිළිගන්නට. මගේ දුබලකම පිළිගන්නට. ඒක මම දන්නේ නැතුව කොහොමද මම දන්නේ යම් යම් ක්‍රියාකාරකම් වලදී මාව දුබල වෙන එක විතරයි. මට හදිස්සියේ කේන්ති යනවා කියන එක විතරයි. මට දුක හිතෙනවා කියන එක විතරයි. ඒ නිසා මේ ක්‍රියාකාරකම් තුළ මගේ ජීවිතයේ සැබෑ ස්වරූපේ සැබෑ ශක්තිය ප්‍රකාශ වෙන්නේ නැහැ. මගේ ක්‍රියාකාරකම් වලට ඒක බලපාලා, මගේ වැඩ කටයුතු වලට ඒක බලපාලා, ඒක කාර්යක්ෂමතාවයට බලපාලා. මම දන්නේ නැතුව යම් දේවල් වලට වහල් වෙලා ඒවා මාව මෙහෙවනවා. මෙන්න මේ ගැන මම අවබෝධ කරගන්නවා. ඒකට අපි කිව්ව ආරම්භයේදීම කිව්සතිය අතුලාන්ත තුවාල මාව මෙහෙවනවා. praise the Lord. හැබැයි මාව දෙවියන් වහන්සේ මැව්වේ කොයි විදියටද? අපි ඒක අවදි කරගමු. දැන් අද අපි කතා කරා දෙවියන් වහන්සේ හමු වෙයි මම වටිනා වස්තුවක්. මේ ලෝකේ හැම දෙයක්ම ස්වාමින් වහන්සේ මැව්වා. හැබැයි මාව මැව්වේ කොයි විදියටද? අපි ඒකට අවදි වෙමු. අපි මේක කීප වතාවක්ම කියවලා ඇති. නමුත් අද අපි අවදි වෙමු නැවත වතාවක්. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය. අපි පෙරලා ගමු. ඉතින් Zoom එකේ ඉන්න කට්ටියට පේනවා ස්ක්‍රීන් එකේ. හැබැයි අපි බයිබලයේ පෙරලාගෙන කියවනවා නම් මම කැමතියි බයිබලයේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික බයිබල් එකක්ද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බයිබලයක්ද? ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ මේ බයිබලේ පෙරලා ගන්න. පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය උදින් පිටු අංක 7 පිටු අංක 2 වගේ තියෙන්නේ. පිටු අංක 2. ඉතින් අපි කියවමු. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවුසේක. praise the Lord. හරි. ඊට පස්සේ වචන කියනවා දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළසේක. පුරුෂයාද ස්ත්‍රියද වශයෙන් ඔවුන් මැවුසේක. praise the Lord. praise the Lord. hallelujah. ප්‍රේමවන්තනි දැන් ඇතුළු වෙන්න මේක හැමදාම මෙනෙහි කරන්න. මොකක්ද? දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වභාවයට. මේක ඔබ ඉපදුණු දවසේ ඉඳලා බහ තෝරන දවසේ ඉඳලා කොයිතරම්නම් දුරට ඔබ ඒක ඇහුම්කන් දුන්නද? ඒක කොච්චරනම් අහලා ඇද්ද? හැබැයි ඒක කොච්චර ඔබ අයිති කරගෙන තියෙනවද? ප්‍රේමන්තනි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ මේක අයිති කරගන්නේ නැහැ. හැබැයි ලෝකයා කියන එක දේවල් අයිති කරගන්නවා. ඇයි ඒ? ඇයි සත්‍යයට මා තුළ ඉඩක් නැත්තේ? ඇයි මේ ලෝකයේ කියන දේ, මේ පරිසරය විසින් ඔබට කියන දේ පිළිගන්න සූදානම් වෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ කියන දේ පිළිගන්නේ නැත්තේ? ඒකයි ජෝවාන් 8:31 ජේසුස් කියන්නේ ඔබ මට ඇත්තම මාව අදහනවා නම් ඔබ මගේ වචනය පිළිපදිනවා. එතකොට ඔබ සත්‍යය දැනගන්නවා. ඒ සත්‍යය ඔබව නිදහස් කරනවා. මා තුළ ඇයි නිදහස නැත්තේ? මා තුළ සත්‍යය නැති නිසා. හැබැයි සත්‍යයට වඩා මම අසත්‍ය පිළිගන්න ස්වරූපයක් මා තුළ තියෙනවා.
නේද? ඒකෙන් කියන්නේ ඒකයි. මම මේ වචනය මම බහ තෝරන මට දැනෙන කාලේ ඉඳලා මම පූජාවට යන කාලේ ඉඳලා මම මේ වචනේ අහලා ඇති ඔබේ ජීවිතය අනන්ත අප්‍රමාණ. දෙවියන් වහන්සේ මාව මවලා තියෙන්නේ උන්වහන්සේගේම ස්වභාවයටයි. දැන් අපි පොඩක් අවදි වෙමු. අපි එක තැනක් පිළිගන්නවා මම මගේ ස්වභාවය කවුරු හරි කෙනෙක් අහපු ස්වභාවයක්, අම්මා තාත්තා කැමති ස්වභාවයක්, එහෙම නැත්නම් ලෝකයා මට කියපු ස්වභාවයක්, එහෙම නැත්නම් පන්තියේ කවුරු හරි මං ගැන දරපු ස්වභාවයක්. එහෙම නැත්නම් මව් කුසියේ ඉන්නකොටම අම්මා තාත්තා මං ගැන බලාපොරොත්තු වෙච්ච ඒ ඒගොල්ලන්ගේ සිතුවිලිත් එක්ක මගේ සිතුවිලි වලට එකතු වෙච්ච ස්වභාවයක්. එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ පරිසරය, අම්මා තාත්තා හැසිරුණු විදිය, පරිසරය හැසිරුණු විදිය මගේ මනසට දාගත්ත ස්වභාවයක්. එහෙමත් නැත්නම් මම ලොකු වෙනකොට මට තේරෙනකොට මං අවදි වෙනකොට මං කැමති ස්වභාවයක්. ඊටත් වඩා තියෙන දරුණුම ස්වභාවය තමයි ලෝකයේ පිළිගත් ස්වභාවයකට මම ඇතුළු වෙන්න උත්සාහ කරනවා. හැබැයි දෙවියන් වහන්සේ මාව මවලා තින්නේ උන්වහන්සේගේම ස්වභාවයට, උන්වහන්සේගේම ස්වරූපයට. ඒතොර දෙවියන් වහන්සේගේ ස්වභාවය මොකක්ද? අපි යන් ඊළඟට ජෝම් සුවිශේෂයේ සමාවෙන ජෝම් ලිපියේ 15 වෙනි පරිච්ඡේදය පෙරලා ගන්න. ජෝම් ලිපියේ 1 වෙනි පරිච්ඡේදයේ නව ගිවිසුම පහු කරන් යනකොට එක පේදුරු දෙක පේදුරු පහු කරන් යනකොට ඔබට අහු වෙනවා පළවෙනි ජෝම් ලිපිය. පිටු අංක 320. පිටු අංක 320. Praise the Lord. හරි. පළවෙනි ජෝහන් 4:8. එක ජෝහන් 4:8. ජෝහන් පළවෙනි ලිපිය 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්ති අපි කියවමු. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමයය. Praise the Lord. ප්‍රේමන්තේනි මෙන්න ජෝම්තුමා එලිදරව් කරනවා ශුද්ධාත්ම වහන්සේ ජෝම්තුමා තුලින් දෙවියන් වහන්සේ කියන්නේ ප්‍රේමයයි. දෙවියන් වහන්සේගේ ස්වභාවය ප්‍රේමයයි. එහෙමනම් දෙවියන් වහන්සේගේම ස්වභාවයට මාව මැව්වා කියලා කියන්නේ මගේ ස්වභාවය ප්‍රේමයයි. Praise the Lord. Praise the Lord. Hallelujah. දැන් මං විශ්වාස කරන්නේ මොන ස්වභාවයේද? දැන් මා තුල පවතින ස්වභාවයේද? මගේ අම්මා තාත්තා කියපු නැත්නම් ලෝකයා කියපු නැත්නම් මේ ලෝකේ සමාජයේ සංස්කෘතිය විසින් මා තුල ගොඩනගපු ස්වභාවයේද? එහෙම නැත්නම් මං කැමති ස්වභාවයේද? නෑ. ශුද්ධාත්මයන්න් වහන්සේ අද මේ සත්‍ය කරාබ රැගෙන යනවා. ඔබේ ස්වභාවය දෙවියන් වහන්සේගේ ස්වභාවයයි. ඒ ස්වභාවය ප්‍රේමයයි. Praise the Lord. දෙවියන් වහන්සේගේ ස්වභාවය නැත්නම් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ වුණේ වන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි ඉගෙන ගත්ත විදිහට දැන් අපිට තේරුම් කරලා දෙන විදිහට දෙවියන් වහන්සේගේ ස්වභාවය ප්‍රේමයයි. ඒ ස්වභාවය අපට දැනෙන විදියට ප්‍රකාශ වුණා. ඒ කොහොමද? අපි 9 වෙනි වගන්තියේදී අපට පැහැදිලි කරලා දෙනවා. අපි කියමු 9 වෙනි වගන්තිය. අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් අප උන්වහන්සේ කරුණ කොටගෙන ජීවත් වන පිණිස ලෝකයට ඒවා වදාළ කාරණයෙන්ය. Praise the Lord. දැන් මොකක්ද අපිට පැහැදිලි කරන්නේ? දෙවියන් වහන්සේගේ ස්වභාවය ප්‍රේමයයි. ඒ ප්‍රේමේ ස්වභාවය මේ ලෝකයට එව්වා කවුරු විදියටද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විදියට. ඇයි? උන්වහන්සේ තුල අපි ප්‍රේමයෙන් ජීවත් වන පිණිස. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. ප්‍රේමන්තනි දැන් දෙවියන් වහන්සේගේ ස්වභාවය අපිට ප්‍රකාශ කළේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට දෙවියන් වහන්සේගේ ස්වභාවය පරිපූර්ණ ආකාරයෙන්ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුල ප්‍රකාශ වුණා. ඒ කියන්නේ ජේසු කියන පරිපූර්ණ පෞරුෂය දෙවියන් වහන්සේගේ ස්වභාවයයි. Praise the Lord. Praise the Lord. Hallelujah.
අපිට දැනෙන්න තේරෙන විදියට අපිට ස්පර්ශ කරන්න පුළුවන් විදියට අපිට අනුභව කරන්න පුළුවන් විදියට අපිට පානය කරන්න පුළුවන් විදියට දෙවියන් වහන්සේ මේ ස්වභාවය ඊටාම සරල විදියට අපේ ජීවිතයට පෙනෙන්න ඉඩ හැරියා. ඒක ලෙහෙසි වැඩක් නෙමෙයි ප්‍රේමන්තේනි. ඒක මහා වේදනාත්මක අත්දැකීමක්. එක වේදනාත්මක අත්දැකීම. ඔබ හිතන්න දෙවියන් වහන්සේගේ ස්වභාවය අපිට පෙනෙන්න දැනෙන්න අපිට තේරෙන්න අපිට ඇහැට පෙනෙන්න කනට ඇහෙන්න අපේ පංචේන්ද්‍රියට දැනෙන්න ස්වභාවයටම පවා උන්වහන්සේ පුංචි වුණා. පාවුලතුමා කියනවා උන්වහන්සේ පහත් වුණා. උන්වහන්සේ පහත් වුණ නිසා උන්වහන්සේ අති උසස් තැනට දෙවියන් වහන්සේ ඔසවනු ලැබුවා. Praise the Lord. Praise the Lord. මේ නියමයක් අපිට කියලා දෙනවා දැන්. මොකක්ද? දෙවියන් වහන්සේ අපිට දෙයක් කියලා දෙනවා. උන්වහන්සේගේ ඉදිරියේ උන්වහන්සේගේ ප්‍රේමය තුල පහත් වෙන තරමටම උන්වහන්සේ උසස් කරනවා. Praise the Lord. ඒකයි උන්වහන්සේ කිව්වේ අන්තිමයා පළවෙනියා වෙනවා. නායකෙක් වෙන්න ඕන නම් සේවකෙක් වෙන්න. බහැපත්කම නැමැති පුදුමාකාර ස්වභාවයක් ගැන අපිට කතා කරනවා දැන්. Praise the Lord. Praise the Lord. දැන් මම දෙවියන් වහන්සේගේ ස්වභාවයට මවුරු ලැබුවා. ඒ ස්වභාවය තමයි ප්‍රේමය. ඒ ප්‍රේමේ දෘශ්‍යමාන ස්වභාවය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි පැහැදිලි කරගන්න යන්නේ එකයි. මාව මැව්ව දෙවියන් වහන්සේගේ ස්වභාවයට. දෙවියන් වහන්සේගේ ස්වභාවය සමාන කළා ප්‍රේමයට. ප්‍රේමයේ ප්‍රකාශය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙමනම් මම කවුරු වගේද? ඒකයි මේ පැහැදිලි කරගත්තේ. එහෙමනම් මං කවුරු වගේත් නෙමෙයි මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේමයි දෙවියන් වහන්සේ මැව්වේ. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. නමස්කාර වේවා. මහිමය වේවා. Hallelujah. මේ මොහොතේ දැන් ඔබ දැස වසා ගන්න මේ මොහොතේ ආත්මයන්න් වහන්සේගේ බලයෙන් මම මේ මොහොතේ යාඥා කරනවා අන කරනවා. ඒ ස්වභාවයට ඔබේ හදවත තුල බාධා කරලා තියෙනවා නම් ඒ ස්වභාවයේ කුරුටු ගාලා තියෙනවා නම් ස්වාමින් වහන්සේ මේ මොහොතේ ආත්මයන්න් වහන්සේ තුලින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ බලය තුලින් ඔබට තහවුරු කරනවා. ඔබේ හදවත තුල මේ මොහොතේ තහවුරු කරනවා. ඒ ආලේපය දානය කරනවා. ඔබ වෙන කවුරුත් නෙමෙයි ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බැවින් මම මේ මොහොතේ සාතන්ට අන කරනවා. මෙතෙක් කල ඔබ දී තිබෙන ඒ බොරුව මම මේ මොහොතේ බිඳ තමනවා. මේ මොහොතේ අන කරනවා පළවා හරිනවා. ඒ බොරුවෙන් මම නිදහස් කරනවා. මේ මොහොතේ හැම අශුද්ධ ආත්මයක් මම නිදහස් කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ශුද්ධවන්ත නාමය කරන කොටගෙන මම ඒ සත්‍ය කරන කොටගෙන මේ මොහොතේ මේ දරුවෝ දෙවියන් වහන්සේගේ දරුවෝ වන නිසා. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. පිළිගන්න මේ මොහොතේ. Receive it. Receive it right now. මේ මොහොතේ අත්දකින්න ඔබ ජේසුමයි. ඔබ දෙවියන් වහන්සේගේ පුතෙක්මයි. ඔබ ඇවිදින්නේ, ඔබ ක්‍රියා කරන්නේ, ඔබ ජීවත් වෙන්නේ ස්වාමින් වහන්සේගේම ස්වභාවයෙන්. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. නමස්කාර වේවා. මහි වේවා. ප්‍රේමන්තිනි මෙන්න මෙතනටයි අපි අවදි වෙන්නේ. මේ අද්ද සිට ඔබ දකින්නේ ජේසුවයි ඔබ තුලින්. ඔබ දකින්නේ ජේසුවයි තුලින්. මේක අතහැර ගන්න එපා. මේක වියකෙන්න ඉඩ දෙන්න එපා. අපි දුක් විඳලා ගොඩ නගා ගන්න ඕන ස්වභාවය ඒකයි. අපි ලෝකේ ණය වෙලා අපේම ස්වභාවය පාවා දීලා අපි අයිති කරගන්න ගිය ස්වභාවය මොකක්ද? ඒ ස්වභාවය කවමදාවත් ඔබට මට සහනය දෙන ප්‍රීතිය දෙන ස්වභාවයක් නෙවෙයි. දෙවියන් වහන්සේ මැව්වේ ජේසුගේ ස්වභාවය, ප්‍රේමයේ ස්වභාවය, බලගත් ස්වභාවය. Praise the Lord. Praise the Lord. Praise the Lord. මොකද උනේ අපි මේ ලෝකයට ඔබ දෙවියන් වහන්සේ එව්වේ උන්වහන්සේගේ අධ්‍යාත්මයෙන් පිරුණු ප්‍රේමයේ ස්වභාවය මව් කුසයට එළඹුණු දවසේ සිටම මේ ලෝකේ විරුද්ධකාරයා ඒ ස්වභාවය විකෘති කරන කර්තව්‍යයක අඛණ්ඩව යෙදී සිටිනවා. අඛණ්ඩව යෙදී සිටිනවා. මේ ලෝකේ දේව විරෝධය ආරම්භයේදී වගේ දැනුත්
මහා ඊර්ෂ්‍යාවකින් යුතුව අප ලැබපු මේ ජේසුගේ ස්වභාවය විකෘති කරන්නට, විනාශ කරන්නට නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා. සාතන් වැඩිම ඊර්ෂ්‍යාවට පත් වුණේ අපව දෙවියන් වහන්සේගේ ස්වභාවයට මවපු නිසා. ඒ ඊර්ෂ්‍යාව නිසා අපිව විකෘති කරලා ඒ විකෘති ස්වභාවය තමයි බේබද්දෙක් වෙලා තියෙන්නේ. ආත්මාර්ථකාමී ස්වභාවයක් වෙලා තියෙන්නේ. මේ ලෝකේ තණ්හාවට ඇතුළු වෙලා තියෙන්නේ. කෑදරෙක් වෙලා තියෙන්නේ. තෘෂ්ණාවට අහු වෙලා අනිත් හැම ස්වභාවයක් මේ ලෝකේ විනාශ කරන තැනකට ඔබගේ මගේ ස්වභාවය විකෘති කරලා තියෙන්නේ. තව කෙනෙක්ව මරන්න, තව කෙනෙක්ව පහගන්න, තව කෙනෙක්ව පාවිච්චි කරන ස්වභාවයකට. සමහර වෙලාවට එකම පවුලේ ඒ ස්වාමි පුරුෂයා බිරිඳ සමහරට තමන්ගේ දරුවන්ව පවා, තමන්ගේ දෙමාපිය පවා තමන්ගේ ඒ විකෘති මානසිකත්වය මුදුන්පත් කරගන්න පාවිච්චි කරන තැනට ඔබව මාව විකෘති කළේ මේ සාතන්ගේ ස්වභාවයයි. ඒක අපි දැනගන්න ඕනේ. ඒක සිද්ධ වෙන්න පටන් ගත්තේ මව් කුසේමයි. එනිසා මව් කුසේ සිටම අපදරන දේව ස්වභාවය අභියෝගයට ලක් කරමින් සිටින නිසා විශේෂයෙන්ම අපේ ඇතුළාන්තය විකෘති වුණා. Praise the Lord. Praise the Lord. Hallelujah. අන්න ඒ ස්වභාවයයි අපි හඳුනන්නේ ඇතුළාන්ත තුවාල ලෙස. ඔබ දැනගන්න සමහරක් වෙලාවට ඔබ කියනවා අනේ මගේ මහත්යට යාඥා කරන්න, මගේ පුතාට යාඥා කරන්න, මේගොල්ලන්ට ගැලවෙන්න බෑ මේ බේබදු ස්වභාවයෙන්. විනාශ කරනවා. දැන් අපි දකිනවා දැන් අපේ රටේ ඔබට තේරුම් ගන්න මේක කියලා දෙන්න ඕන දෙයක් නෙමෙයි. අපේ රට මේ තරම්ම මත්ද්‍රව්‍යයට යටත් වෙලා. ඒ මත්ද්‍රව්‍ය විකුණලා තව ජීවිතයක් විනාශ කරලා ජීවිතේ ලබා ගන්න ප්‍රීතිය මොකක්ද? ඒක අපිට තේරුම් ගන්න බැරි තරම් මිනිස්සු විකෘති වෙලා. මේ ලෝකයේ දේවල් වලට වහල් වෙලා, යහන වහන මේ ලෝකයේ තියෙන සැප සුඛ විහරණය ඒව කොච්චර ලැබුණත් ප්‍රේමන්තනි මගේ මේ අතුලාන්ත නිදහස මට ලැබෙන්නේ නැහැ. මගේ සැබෑ ස්වභාවයට මමපත් වෙන්න තොර. ඉතින් මගේ සැබෑ ස්වභාවය සංගවලා ඒක හංගලා විකෘති ස්වභාවයක් ඇතුළු වෙලා ඒක ආරම්භ වෙලා තියෙන්නේ මව් කුසියේ ඉඳලා මගේ ඇතුළාන්තයේ මේ විකෘති වෙච්ච ස්වභාවය මේ ඇතුළාන්ත තුවාලය මට සැබෑ සත්‍යයට ඇතුළු වෙන්න බාධාවක් වෙලා. ඉතින් ඒ නිසා ඒක හඳුනා ගැනීම අපිට හරි වැදගත්. ඇයි ඒ දුබලකම හඳුනාගන්නේ අපි දුබලකම ගැන මෙනෙහි කර ඉන්න නෙමෙයි. දෙවියන් වහන්සේ මොකද කළේ? සාතන් කොච්චර ක්‍රියා කළත් දෙවියන් වහන්සේමයි ප්‍රේමවන්තයි. උන්වහන්සේගේ ප්‍රඥාවට, උන්වහන්සේගේ ප්‍රේමයට කාටත් ලං වෙන්න බැහැ. ඒකයි ජේසුස් කිව්වේ දෙවියන් වහන්සේ මගේ පක්ෂයට නම් මට විරුද්ධ වෙන්න පුළුවන් කාටද? Praise the Lord. Praise the Lord. එනිසා දෙවියන් වහන්සේ මොකද කළේ? මේ ක්‍රියාකාරකම අභියෝගයට ලක් කරලා මාව මේ දුබලකමට නිදහස් කරගන්න ජේසුස් ක්‍රිස්තුන් වහන්සේව මේ ලෝකයට එවලා මගේ මේ දුබල ස්වභාවය ඒ කුරුසියේ තියා ඇන්න ගසා මාව නිදහස් කළා. Praise the Lord. Praise the Lord. Hallelujah. ඒ නිසා අපි කියන්නේ ඒ හඳුනා ගැනීම අපිට වැදගත් වන්නේ අපේ දුබලකම පිළිගෙන ජේසුගේ කුරුසියේ වේදනාව මරණය තුල ඒ හැම දෙයක්ම නිදහස් කර ඇති බව විශ්වාස කොට අදහා ගැනීමට හැකියාව ලැබෙන පිණිසයි. මෙන්න මම මේ දැන් වචනයක් මතුවෙනවා. මොකක්ද? හැකියාව. ability. මේක ලෝකයේ පුදුම විදියට මේක එක විදියට අපි හදාගන්න උත්සාහ කරනවා. මොකද්ද දැන් මේ ability එක? මොකද්ද මේ හැකියාව? මම දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට නැවත අපි ප්‍රශංසාවෙන් নমස්කාරය අපි මෙනෙහි කරා. නැවත මාව තහවුරු කළේ දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මත අපේ පාපය සම කරලා කුරුසියේ වේදනාව රුධිරය තුලින් බව මම අදහා ගන්නවා. මෙන්න මේ ඇද්දහිල්ල මට හැකියාවක් දෙනවා. මොකක්ද? මම දෙවියන් වහන්සේගේ දරුවෙක් බව පිළිගන්නට. Praise the Lord. Praise the Lord. මෙහෙමයි ability එක. මේකයි හැකියාව මතු කරන දේ. ඒකයි අපි මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් මෙනෙහි කරන්නේ පාපය හඳුන්වලා දෙන්න නෙමෙයි ප්‍රේමන්තනි. මේක හොඳට තේරුම් ගන්න. අපි ගොඩක් වෙලාවට අපි පුංචි කාලේ ඉඳලා මම පාපය හඳුනාගත්තා මිසක්
මම හඳුනාගත්තේ නෑ ගැලවීමේ ක්‍රියාමාර්ගය. ඒ නිසා මම පාපය විමුක්ති ලැබපු කෙනෙක් බව මට අදහා ගන්නට බැරි කමක් තියෙනවා. Praise the Lord. මම දන්නේ පාපයේ ස්වභාවය, පාපයේ විකෘති ස්වභාවය. අයියෝ අම්මෝ මේ මොන පාපයක්ද කියන එක විතරයි. හැබැයි මීට වඩා බලගත් ස්වභාවයක්, මේක අභිබවා යන ස්වභාවයක් මට දීලා තියෙනවා කුරුසය තුළින්. දෙවියන් වහන්සේ මාව මවපු ලස්සන පුත්‍ර ස්වභාවය මතු කරන්නේ කුරුසය තුළින්. ඒ කුරුසේ රුධීරය කර්ණ කොටගෙන පිරිසිදු වෙන මම ආත්මයන්න් වහන්සේට ක්‍රියා කරන්න මා තුළ අපූර්ව වපසරියක් ආත්මයන්න් වහන්සේ සොයාගෙන, ආත්මයන් වහන්සේගේ මන්දිරය මා තුළ සොයාගෙන දෙවියන් වහන්සේගේ පුත්‍ර භාවය ප්‍රකාශ කරනවා. Praise the Lord. Praise the Lord. Hallelujah. මේ හැම ප්‍රතිහාරයක්ම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ සමෘද්ධිමත් දයාව නිසා. සාතන්ට ඒක පරාජය කරන්න බෑ ප්‍රේමවන්තයනි. ඒ නිසා අපි කවදාවත් පරාජය තුළ ජීවත් වෙන ජනතාවක් නෙමෙයි. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 නමස්කාර වේවා. Hallelujah. ඒකයි මේ වචන ටික මම සඳහන් කරේ. පමණක් නොව උන්වහන්සේගේ කුරුසියේ වේදනාව හා දිවි පිදීම තුළ අපි දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ උරුමකාරකම ලබමින් පූර්ණ බලවත් ජීවිතයකට උරුමකම් ලබනවා. දෙවියන් වහන්සේගේ පොරොන්දුව මොකද්ද? අපි නිතරම කියවන, අපි පෙරලගමු කමන්නේ කියවට ගලාති 3 වෙනි පරිච්ඡේදය. Praise the Lord. ගලාති 3:13-14 ඔබ යාඥාවේදී මේක භාවිතා කරනවා. ඇයි අපි භාවිතා කරන්නේ? මේ තුල තියෙන බලය මොකක්ද? අපි දැන් මේ උච්චාරණය කරනකොටම මේ ජීවමාන වචනය මා තුල ජීවමානව ක්‍රියා කරනවා. පිටු අංක 244. පිටු අංක 244 නම ගිවිසුමේ පෙරලා ගන්න. ගසක එල්ලනු ලබන සියල්ලෝ සාපලද්දෝයයි ශුද්ධෝලීවිල්ලේ ලියා තිබෙන ලෙස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත්සේක. පැහැදිලි නේද ප්‍රේමවන්තයනි? පුරාණ ගිවිසුමේ පව් කරොත් ගල් ගහලා මැරුවා. එහෙම නැත්නම් ගහක එල්ලලා මැරුවා. ඒ පව් කරපුවම පාලු කරේදී ඊජිප්තුවේ සිට මුදවාගත් ජනතාවගේ අත්දැකීම මොකද්ද? ඒ සර්පයා එසවූ ගස රිට. ඒක නිසායි ජේසු කිව්වේ මනුෂ්‍ය පුත්‍රයා ඔසවන්නට නියමිතයි. උන්වහන්සේ දෙස බලන්නා ගැලවීම ලබනසේක. මේ ගැලවීමයි පාවුලතුමා මේ පොරොන්දු විදිහට ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ මගේ සාපය. කොහේ ඉඳලා ආපු සාපයද? ආදම් සහ ඒවගේ ඉඳලා ආපු සාපය. ඊට පස්සේ මේ ලෝකයට ඇවිල්ලා මව් කුසේ ඉඳලම මගේ ඇතුළාන්තයේ ඇති වෙච්ච සෑම තුවාලයකින්ම මාව මගේ ක්‍රියාකාරකම තුල සිද්ධ කරපු හැම පාපයක්ම. ඒ කියන්නේ මගේ ජීවිත කාලයේදී මගේ පරම්පරාවෙන් ආපු පාපයත්, මගේ ජීවිත කාලයේදී ඇතිවෙච්ච පාපයත්, තත්කාලීනව ඔබ මේ මොහොතේදී පවා සිද්ධ කරන සෑම දෙයක්ම ස්වාමින් වහන්සේ කුරුස ගසේ එල්ලිලා ඒ සාපය උන්වහන්සේ දරාගත්තා. ඒ නිසා ව්‍යවස්ථාවට අනුව දැන් අපි පව්කාරයෝ නෙමෙයි. ඇයි? ව්‍යවස්ථාව ජේසු සම්පූර්ණ කළා. ඒක නිසා සාතන් ඔබට කියාවි මේ මොහොතේදී ඒ කොහොමද ඔබ මේක කළා, අරක කරා, මේ දේ කළා, ඔබ අර දේවල් කළා, ඔබ මහා පව්කාරයෙක් කියලා කියාවි. ඇත්ත. හැබැයි ඊට වඩා මහා බලගත් සත්‍යයක් තියෙනවා. මොකද්ද? ඒ පව්කාරකම ජේසු විදලා ඒ පව්කාරකම නිසා ඇතිවෙච්ච සාපය දරාගෙන උන්වහන්සේ කුරුස ගසේදී ඒ පව්කාර ස්වභාවයත් සාපයත් මැරෙන්න ඉඩ හැරියා. ඒ මැරිලා ව්‍යවස්ථාවයට විරෝධීකම නැති කරලා ව්‍යවස්ථාව දැන් මල දෙයක් බවට පත් කරලායි තියෙන්නේ. ඔබ ජේසු අදහනකොට ව්‍යවස්ථාව මල දෙයක් වෙලා, ඒක නිසා තව දුරටත් ඒ සාපය මට අයිති නැහැ. හැබැයි මට අයිති මොනවද? ජේසු මට මොනවද අයිති කරලා දුන්නේ? 14 වෙනි වගන්තියේදී ඔන්න දැන් අපිට ප්‍රකාශ කරනවා. අපි කියමු. මෙසේ කලේ
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මගින් ආබ්‍රහම්ලත් ආශිර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන ආත්මයන්න් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබා ගන්නා පිණිසත්ය. Praise the Lord. Hallelujah. Hallelujah. ඔබ දැස්ස වසාගෙන ඒ පොරොන්දුවේ උරුමකාරයෙක් බව මේ මොහොතේ තහවුරු කරගන්න. ඒ පොරොන්දුවේ ඔබ උරුමකාරයෙක්. ඒ උරුමකාරයෙක් උනේ ඔබ ජේසුගේ නමට බෞතිස්ම ස්නාපනය ලැබපු දවසේ. ඒ රෝම 6 කියනවා ඔබ බෞතිස්ම ස්නාපනය ලැබපු දවසේ ඔබ ඔබේ පරණ ස්වභාවය ජේසුගේ කුරුසයත් සමගම උන්වහන්සේ සමගම මිය ගියා. දෙවියන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ උත්ථාන කරලා උන්වහන්සේගේ මහිමය උදෙසා. ඒ නිසා අපිත් මොකද උනේ? උන්වහන්සේ සමග මැරුණා. උන්වහන්සේ සමග දැන් ජීවත් වෙනවා. මොකටද? ක්‍රිස්තුන් වහන්සේගේ මහිමය උදෙසා. Praise the Lord. Praise the Lord. Hallelujah. ඒ මහිමය උදෙසා ජීවත් වීම පිණිස දෙවියන් වහන්සේ අපිට දුන්නු වරප්‍රසාදය මොකද්ද? ආබ්‍රහම් තුමාට දුන්නු ආශිර්වාදය ඔබට අයිති ප්‍රේමන්තේ. ඔබ කවුරු හරි නම් කරපු කාලකන්ණි කෙනෙක් නෙමෙයි. කවුරු හරි නම් කරපු විනාශකාරී පුත්‍රයෙක් නෙමෙයි. ඔබ ඇවිල්ලා ආබ්‍රහම් තුමා ලැබපු ආශිර්වාදයේ පුත්‍රයෙක්. ආශිර්වාදයේ දුවක්. ඒ විතරක් නෙමෙයි ඔබ අදහනකොට ආත්මයන්න් වහන්සේගේ පොරොන්දුව මේ දැන් ඔබ තුල බලගතුව ප්‍රකාශ වෙනවා. ඒ ප්‍රකාශ වීම කරන කොටගෙන ආත්මයන්න් විසින් මෙහෙවන කෙනෙක් ඔබ දෙවියන් වහන්සේගේ දුවෙක්. ඔබ දෙවියන් වහන්සේගේ පුතෙක්. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 Namaskar වේවා. මහිමය වේවා. Hallelujah. මෙන්න මේ පොරොන්දුව හා වරප්‍රසාදය තමයි පාවුලු තුමා රෝමරුන්ගේ ලිපිය කිව්වේ අපි කතා කරේ. රෝම 8:14-15 රෝම 8 වෙනි පරිච්ඡේදය අපි පෙරලා ගමු. 14:15 දැන් මේ කුරුසේ විසින් අපේ ස්වභාවය ගොඩනගපු විදියයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඔබ ඇතුළාන්තයේ ඇති ස්වභාවය මොකක් වුණත් මේ පොරොන්දුව කරන කොටගෙන මේ ශ්‍රී කුරුසේ කරන කොටගෙන දිවිපිදෙම කරන කොටගෙන අපි ලබන පොරොන්දුවයි මේ. අපි කියමු 8 වෙනි පරිච්ඡේදයේ 14 8 වෙනි පරිච්ඡේදයේ පිටු අංක 200 201 වගේ දේවාත්මයන්න් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මන්ද ඔබ ලබා ඇත්තේ නැවත බියගෙන දෙන වහල් සේවයේ තත්වය නොව අබ්බා පියාණෙනි අමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්වයකි. Praise the Lord. Hallelujah. අපි මොන තරම් දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේද ප්‍රේමන්තේනි. දැන් මේ කුරුසය තුලින් අපි ආරම්භයේදී සාකච්ඡා කළා වගේ මගේ අර ස්වභාවය මතු කරා. මොකද්ද ස්වභාවය? දෙවියන් වහන්සේගේ ස්වභාවය. මොකද්ද දෙවියන් වහන්සේගේ ස්වභාවය? ප්‍රේමයේ ස්වභාවය. ප්‍රේමයේ ස්වභාවය කියලා අපි හඳුනගෙන තියෙන්නේ මොකක්ද? මේ ලෝකේ වෙන කිසිම ස්වභාවයක් නැහැ. ප්‍රේමයේ ස්වභාවය හඳුන ගන්න නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න. ඒ ස්වභාවයමයි දීලා තියෙන්නේ. අබ්බා පියාණෙනි කියලා ඒ යාඥා කරන්නේ ඒ ස්වභාවය ප්‍රේමන්තේනි. ඔබගේ මගේ ස්වභාවය. ඔබ දැස්ස වසාගෙන ජේසුස් දෙස බලන්න. ජේසු උත්ථාන වූ සමිදානන් දෙස බලන්න. ඔබ තුළ මේ මොහොතේ ජීව මහන වෙන සමිදානෝ. කොලොස්සිවරුන්ගේ ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ 26 27 මගන්තියේ පාවුලතුමා කියනවා යුග ගණනාවක් සංවා තිබුණු රහස එළි වෙලා ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළයි. ඒ ස්වභාවය ඔබ තුළයි ප්‍රේමවන්තේනි. ඒ උත්ථානයේ ස්වභාවය ඔබ තුළයි. වෙන ස්වභාවයන් ගැන හිතන්න එපා. ඇතුළාන්තයේ ඔබ තුළ තියෙන ස්වභාවය ආත්මයන් වහන්සේට අවදි වෙනකොට මේ ස්වභාවය ප්‍රකාශ වෙනවා. ඒ ස්වභාවය
ඔබ තුලින් දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන්නට ඉඩ හරිනවා. ඒකයි ආත්මයන් වහන්සේ විසින් මෙහෙවන කෙනා දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා කියන්නේ. අන්නේ කෙනාගේ ජීවිතය තුළ, ඒ කෙනාගේ නිවස තුළ, ඒ කෙනාගේ කාර්යයන් තුළ දේව රාජ්‍යයේ ස්වභාවය ප්‍රකාශ වෙනවා. දේව රාජ්‍යයේ ස්වභාවය මොකද්ද? ප්‍රේමය, සාමය, ප්‍රීතිය. ඒ කෙනා ජීවත් වෙන තැන දේව රාජ්‍යයේ බලය ප්‍රකාශ වෙනවා. දේව රාජ්‍යයේ බලය ප්‍රකාශ වෙන තැන සාතන්ට තව දුරටත් ක්‍රියා කරන්න බෑ. සාතන්ව අලුතෙන් එලවන්න දෙයක් නැහැ. සාතන්ට ඔබ ඉන්න තැන ජීවත් වෙන්න බැරුව යනවා. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. නමස්කාර වේවා, මහිමය වේවා. Hallelujah. මේ තත්ත්වය අප ලබන්නේ කුරුසේ වරප්‍රසාදය මගින් පමණයි මගේ ප්‍රේමවන්තයනි. කුරුසේ වරප්‍රසාදය මගින් පමණයි. ඒ නිසා අපි තව දුරටත් මෙනෙහි කරන්නට යන්නේ ඒ උන්වහන්සේ අපව ගොඩනගපු ස්වභාවයයි. රෝම 8 ඒ පරිච්ඡේදයේම 3 වෙනි වගන්තිය දෙස බලන්න. රෝම 8 පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය දෙස. මිනිස් දුර්වලතා නිසා ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළසේක. දෙවියන් වහන්සේ ලෝකයේ මැව්වා. උන්වහන්සේගේ ස්වභාවයට අපිව මැව්වා. හැබැයි පොදු ප්‍රශ්නයක් වුණා මොකද්ද? මම අකීකරු වුණා. මම සාතන්ට අහු වුණා. සාතන්ට මට දුන්නු බලය මං සාතන්ට දුන්නා. හැබැයි ජේසු මොකද කරේ? දෙවියන් වහන්සේගේ දේවතාවය කැමැත්ත ඉටු කරන්න මිනිස්සෙක් වුණා. කුරුසේ මගේ පාපයට වන්දි ගෙව්වා. සාතන්ගේ අධිකාරීත්වය අරගෙන මට දුන්නා. ව්‍යවස්ථාවට මාව තවදුරටත් යටපත් කළේ නැහැ. ඊට පස්සේ බලන්න අපි කියමු. එසේ කළේ පාපයේ බලය බිඳින පිණිස ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින් අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින් ඒ මිනිස් කයේ සිටියේදී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධව තීන්දුව දීමෙනි. දැන් දෙවියන් වහන්සේ පාපය අනුමත කළාද? නැහැ. දෙවියන් වහන්සේට පාපය අනුමත කරන්න බෑ ප්‍රේමවන්තේ. මොකද දෙවියන් වහන්සේගේ ස්වභාවය ඒක නෙමෙයි. දෙවියන් වහන්සේගේ ස්වභාවය ප්‍රේමයයි. එහෙම නැත්නම් මොකද කළේ? දෙවියන් වහන්සේ පාපයට විරුද්ධව ප්‍රකාශ වුණා. Praise the Lord. Hallelujah. 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 Praise the Lord. Hallelujah. Hallelujah. හැබැයි ව්‍යවස්ථාවෙන් මොකද වුනේ? ව්‍යවස්ථාවෙන් මොකද වුනේ? පාපය ගැන කියලා දුන්නා. පාපය ගැන කියලා දුන්නා. ඇයි පාපය ගැන කියලා දුන්නේ? පාපය ගැන කියලා දුන්නේ අපි පාපය දන්නේ නැති නිසා. අපි හරියට සමහරක් වෙලාවට අර අපි දරුවෝ කක්ක කරලා ඉවරලා කක්ක ගොඩේම ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක්. අපි පාපය දන්නේ නැති නිසා අපි පාපයේම ජීවත් වෙන ස්වභාවයක් තිබ්බා. ඒ ස්වභාවය දෙවියන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නයි ව්‍යවස්ථාව පැහැදිලි කරේ. ඒ නිසා පාවුලතුමා කියන ව්‍යවස්ථාව නිසා අපිට මොකද උනේ? පාපය හඳුනගත්තා. බලන් යනකොට දෙයියනේ මම මහා පව්කාරයෙක්. මං ජීවත් වෙන්නේ පව්කාරයෙක් විදියටම. මගේ හැම ක්‍රියාවක්ම පාපිස්ටයි. ව්‍යවස්ථාව දැනගන්න මම දැනගත්තේ මගේ පාපී ක්‍රියාවන් විතරයි. හැබැයි දෙවියන් වහන්සේ මොකද කළේ? මේ පාපී ක්‍රියාව ව්‍යවස්ථාව නිසා ඉටු කරන්නට ඒක නැති කරන්න බැරි නිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙවලා අලුත් කිව්සමකට අපිව ඇතුළු කළා. පුත්‍රයා අපිට උන්වහන්සේ විනිශ්චය කරා. අපේ පාපය පටවලා උන්වහන්සේ කිව්වා වැරදි දෙයට දඬුවමක් දෙන්නටම ඕනේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ මගේ දඬුවම ජේසුගේ කර මත තැබුවා ප්‍රේමන්තේ. ජේසු එක තරහාගෙන මගේ පාපයට උන්වහන්සේ වන්දි ගෙවලා උන්වහන්සේ මාව නිදහස් කළා. අද ඔබ මම අදහනකොට ව්‍යවස්ථාව මල දෙයක් වෙලා කුරුසය ජීවමාන වෙනවා. අන්න ඕකයි කියන්නේ. ව්‍යවස්ථාව මල දෙයක් වෙලා කුරුසය ජීවමාන. කුරුසය ජීවමාන වෙනවා කියන්නේ මං වෙනුවෙන් ජීවමාන වේ රුධිරය මේ දැන් හැලෙනවා. ඔබ මනස්ථාපනය වෙනකොට ඔබ පාප උච්චාරණය කරලා මනස්ථාපනය වෙනකොට ජේසු ආදහා ගන්නකොට ව්‍යවස්ථාව මල දෙයක් බවට පත් වෙලා කුරුසය ජීවමාන දෙයක් බවට පත් වෙලා මාව දෙවියන් වහන්සේගේ ස්වභාවයට මවන
මහා පුදුමාකාර මූලය කුරුසයයි. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 අපි මේ මහා වරප්‍රසාදයේ භුක්ති විඳීමට ජේසුගේ කුරුසේ යාගය හා එකමුතු වෙන්නම ඕනේ. ඒ එකමුතු වෙන තැන තමයි ප්‍රේමවන්තයනි මගේ ඇතුළාන්තයේ ස්වභාවය බිඳ වැටිලා මගේ වරදකාරී ස්වභාවය ලැජ්ජා සහගත ස්වභාවය ප්‍රතික්ෂේපයට ලක්වුණු ස්වභාවය මට පේන්නේ නැති මගේ ඇතුළාන්තයේ ඇති ස්වභාවය බිඳ වැටෙන්නේ මේ කුරුසේ යාගයත් එක්කයි. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 ඒ නිසා මේ කුරුසේ යාගයත් එක්ක එකතු වෙනකොට කාරණා දෙකක් මගේ ජීවිතයට ඇතුළු වෙනවා. මොකක්ද? මගේ දුබලකම මම හඳුනා ගන්න හැකියාවක් ලබනවා. ඒක ප්‍රඥාවක්. මිනිස්සු ගොඩක් ලෝකයේ දුබලකම හඳුනන්නේ නැහැ ප්‍රේමවන්තයනි. ඒ දුබලකම ක්‍රියා කරමින් සිටිනවා. ඒක බලයක් කොට අයිති කරගනිමින් සිටිනවා. හැබැයි මම කුරුසේ යාගයට එකතු වෙනකොට මට ලැබෙන වරප්‍රසාදයක්. මම මගේ දුබලකම හඳුනාගෙන එය පිළිගන්නට බලය ලබනවා. බලයක් ලබනවා. praise the Lord. මම මේ දුබලකම ඒ කියන්නේ මම ඔබට තේරුම් කරන්නේ මේකයි. මගේ දුබලකම පිළිගැනීම මහා බලයක්. එතන තමයි පටන් ගන්නෙ මගේ මැවිල්ල අලුත් වෙන්න. ආරම්භ වෙන තැන ඒකයි. ආරම්භ වෙන තැන ඒකයි. ඊට පස්සේ දෙවෙනි කාරණාව මොකද්ද? ඒ තුලින්ම මම සුවය ලබා අලුත් මැවිල්ලක් වන්නට වරප්‍රසාදය ලබනවා. මේ කුරුසේ දිවිත්ව අපට අප්‍රකාරයෙන් අපට දානය කරන පුදුමාකාර දීමනාව ඒකයි. ස්වාමින් වහන්සේගේ යාගය අපි මෙනෙහි කරනකොට මට මේ දීමනාව ලැබෙනවා ප්‍රේමවන්තයනි. Praise the Lord. Praise the Lord. Hallelujah. ඒ නිසා අපි සූදානම් වෙමු මේ මොහොතේ. අපි අද මේ පළමු අත්දැකීමට ඇතුළු වෙමු මේ අපිට දීලා තියෙන පුංචි මොහොතේදී. අපි යාඥාවට ඇතුළු වෙන්නට යනවා. මෙනෙහි කිරීමකට ඇතුළු වෙන්නට යනවා. ජේසුගේ ඒ ජෙත්සෙමනි යාඥාවට. ජෙත්සෙමනි යාඥාවට. Praise the Lord. අපි මාර්ක්තුමාගේ සුවිශේෂයේ පෙරලගමු 14 වෙනි පරිච්ඡේදය. මාර්ක්තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදය ඔබට කියවන්නට පුළුවන්. හැබැයි ඔබ කියවනවට වඩා හුම්කම් දෙනවට අපි කැමති. මේ යාඥාව අපි මෙනෙහි කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ දයාබර වූ මහා ප්‍රේමයට ඇතුළු වෙන්නට යනවා. ජේසු ඔබ මම වගේ මේ පාප කඳ කර ගසන්නට තීරණය කරන තැනට අපි ඇතුළු වෙනවා. අපි මේ තීරණය කරන තැනට ඇතුළු වෙන්නේ හරියට ජාකොබ් ජුවාම් සීමොන් තමන්ගේ ඇතුළේ ඇතිවෙච්ච හැම පාපිෂ්ඨ ස්වභාවයක් එක්කම ජේසුත් එක්ක හිටියේ. ඒ මල්ලුගෙන්නේදී ජේසු මොරගසා ඇවිත් කිව්වත් මාත් එක්ක යාඥා කරන්න කියලා ඒගොල්ලන්ට යාඥා කරන්න බැරි ස්වභාවයක් තිබ්බා. හැබැයි අද අපි ඉන්නේ ස්වභාවයෙන් නෙමෙයි ප්‍රේමවන්තයනි. අපි ඉන්නේ සුද්ධාත්මයන් විසින් මෙහෙවන තැනක. ඒ නිසා ජේසුගේ මේ ස්වභාවයට අපි ඇතුළු වෙනකොට අපි ඇතුළාන්තය උන්වහන්සේත් එක්ක සාංගික කරගන්නේ මගේ ස්වභාවයේ ඇති වැරදිකාරී තත්වයන් මතු කරගෙන. ඒ උන්වහන්සේගේ රුධිරයට එකතු කරලා ඒකෙන් නිදහස් වෙලා උන්වහන්සේත් එක්ක කුරුසය රැගෙන යන කෙනෙක් බවට පත් වෙන්න. එනිසා අපි මෙනෙහි කරමු මේ මොහොතේ අතීතයේ මගේ ඇතුළාන්තයේ ඇති මේ ගඳ ගහන ස්වභාවය. ඒ ස්වභාවය ජේසු වැළඳගත්තා මල්ලුයනේදී. ජේසු වැළඳගත්තා මල්ලුයනේදී. ජේසු වැළඳගත්තා මල්ලුයනේදී. මේ ගායනයත් එක්ක ඔබ ඇතුළු වෙන්න. අපි ජේසුගේ මල්ලුයනේට ඇතුළු වෙනවා. ජේසුගේ ඒ මල්ලුයනේදී උන්වහන්සේ අත්දැකපු අත්දැකීමට ඇතුළු වෙනවා. ප්‍රේමවන්තයනි සීමොන් පේදුරු ජාකොබ් ජෝවාන් මෙතන හිටියට ජේසුට උදව් වෙන්න බැරුව ගියා. ජේසු එක තනියමමයි කරට ගත්තේ.
ජේසු ඇයි සීමොන් පේදුරු ජාකෝබ් අරන් ගියේ මේක දරන්න බැරි මහා දුක්ඛා වෙලාවක්. ජේසු කිව්වා මාත් එක්ක ඉන්නකෝ. පැයක්වත් ඉන්නකෝ. මං ඇයි එහෙම කියන්නේ? ජේසුගේ අතුලාන්තයේ ඇති වෙච්ච මනුස්ස ස්වභාවයට දරා ගන්න බැරි දුක් පීඩා. සමහරවිට ඔබගේ මගේ ජීවිතයත් එවැනි තැන්වල අපි පසු කරලා එන්නේ නැති ඒවත් එක්ක අපේ අතුලාන්තය තුවාල වෙලා ඇති. ඒවත් එක්ක මගේ ස්වභාවය මාව දෙවියන් වහන්සේ මවපු ස්වභාවය විකෘති කරපු නිසා මගේ ජීවිතේ මං ගොඩක් වැරදි තීරණ ගන්න ඇති. අකීකරු කමට මං ඇතුළු වෙන්න ඇති. වචනේ කියනවා 33 වෙනි වගන්තියේ උන්වහන්සේ පේදුරුද ජාකොබ්ද ජොහන්ද කැඳවාගෙන ගියසේක. ඉන්පසු උන්වහන්සේ අතිශයින් බියපත් වන්නද ශෝක වන්නද පටන් ගත්සේක. ඔබ සමහරක් වෙලාවට Passion of Christ ෆිල්ම් එක බලලා ඇති. ඒ චිත්‍රපටියේ පෙන්නන උත්සාහ කරන උන්වහන්සේගේ අතුලාන්ත වේදනාව. ඒ මගේම වේදනාව. මගේම පාපය නිසා මං විඳින්න ඕන දුක්ඛා විනාව. මව් කුසේ සිටම මගේ අම්මා තාත්තගෙන් සහ කවුරු හරි නිසා ප්‍රතික්ෂේපයට ලක් වෙලා මාව වේදනාවට ලක් වෙච්ච ස්වභාවය. මම බහ තෝරන්න ගත්තට පස්සේ සමහරක් වෙලාවට අම්මා තාත්තා නොරුස්සන ස්වභාවයකට ඇති වෙලා ගුරුවරු නොරුස්සන ස්වභාවයකට ඇති වෙලා සමාජයේ කියන දෙයක් අහන්න නැති තැනකට මම්ම කියලා මගේ ලෝකයක් හදාගන්න ඕනේ කියලා මගේ ඇතුළට ඒ ඇති වෙලා සාංගික ස්වභාවය මගෙන් ඈත් වෙලා ඒ නිසා මම මුරණ්ඩු වෙලා අකීකරු වෙලා මම කාවත් විශ්වාස කරන්නේ නැති තැනකටපත් වෙලා ස්වාමි කෙනෙක් කිව්වත් සිස්ටර් කෙනෙක් කිව්වත් මම ඒවට ඉඩ දුන්නේ නැති තැනකට ඇවිල්ලා මම මගේම තීරණ නිසා මම සමහර වෙලාවට සමාජයේ තිත්ත තැනකට අහු වෙලා ඇති. සමහරක් වෙලාවට මාව සමාජයට තිත්ත වෙලා නැත්තම් සමාජයේ මට තිත්ත වෙලා. මේ ක්‍රූරතර ස්වභාවය බයිබලයේ සඳහන් කරනවා. අතිශයින් ඉන්පසු උන්වහන්සේ අතිශයින් බියපත් වන්නද ශෝක වන්නද පටන් ගත්සේක. ඔබ දැස වසාගෙන උන්වහන්සේගේ මේ වචනවලට උන්වහන්සේ කියනවා මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූලයි. මට මේකෙන් පලා යන්න පුළුවන් නම් මට මේක දරන්න බෑ. යේසු තවදුරටත් කියන මාත් එක්ක ඉන්න මේ වෙලාවේ. උන්වහන්සේ යාඥා කරනවා මදක් පෙරට ගොස් මුනින්තලාවේ හැකිනම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාඥා කරමින් අබ්බා පියාණෙනි ඔබට සියල්ලක්ම කළ හැකිය. මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව. අපි කළේ ඒකයි. අපිට එන ඒ විරෝධය අපි ප්‍රතිවිරෝධය ප්‍රතික්‍රියා කළා. මට කම්බලට ගැහුවා නම් මම දෙපාරක් කම්බලට ගැහුවා. මට එක වචනයක් කිව්වා නම් මම හිත හාරලා යන තරමට මං වචන කිව්වා. මම ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙමෙයි ප්‍රතික්‍රියා කරන කෙනෙක් බවට පත් උනේ. මගේ අතුලාන්තයේ ස්වභාවය සමහරක් වෙලාවට දන්නවා මේ අම්මට මම මේක කියපුවම වේදනාවයි තාත්තට මේක කියපුවම වේදනාවයි. නමුත් මම ඒක නොකිය හිටියේ නෑ. මගේ භාර්යාවට මම මේක කියපුවම මේ හිත රිදෙනවා හිත කැඩෙනවා කියලා මම දන්නවා. මං ස්වාමි පුරුෂයාට මෙහෙම කරපුවම එයාට මේක දරන්න බැහැ කියලා දන්නවා. එහෙම දැනත් මට ඒක නවත්තගෙන ඉන්න බැරුව ගියා. මම ඒක කිව්වා මං ඒක කළා. මව් කුසේ සිටම මට ස්වභාවයක් ඇවිල්ලා. ප්‍රේමයට ගෝචර නොවන ස්වභාවයක්.
ගැහුවොත් ගහනවා, මරණොත් මරනවා. පලිගන්න ස්වභාවයක්. බය වෙන ස්වභාවයක් ඒ නිසා. අතීත කනාඳුර ඊයේ මතකය නොමැකි හඹයි පසු පස්සේමා මගේ තුවාලෙට ප්‍රේම කරන්නට අප්‍රසන්න දේ වැළඳ ගන්නට උදව්වන්න මට ශුද්ධාත්මයානනී අපාපිය වෙත සක්‍රමේන්තුවක් සුමගක් කරන්න ඒදී ප්‍රේමයානෙනි මිත්‍රයානෙනි අපි කියමු ප්‍රේමයානෙනි මිත්‍රයානෙනි ඔබ ජේසු බලන්න මල්ලුයනේදී ජේසු කියනවා මිත්‍රයෙක් නම් තමන්ගේ මිත්‍රයා වෙනුවෙන් මැරෙනවා මං වෙනුවෙන් මල්ලුයනේදී ඔය අත්දකින්නේ මගේ පාපයේ තියෙන පිළිකුල්කමයි මගේ දුබලකමයි ප්‍රේමවන්තයනි පියාණනි මැරෙන්න තියෙනවා නම් මම මැරෙනවා කියලා ශෝකාකුලයි කෙනේ ශෝකය කිව්වේ ඒ මගේ ඇතුළාන්තයේ තියෙන දුබලකමයි උන්වහන්සේත් එක්ක මිත්‍රයෙක් වගේ බෙදා ගන්න ජාකබ් ජෝහන් පේදුරුට කතා කළාට එයාට බැරුව ගියා අද උන්වහන්සේ ඔබට මට කතා කරනවා ඒ මගේ දුබලකම වෙනුවෙන් ඒ මගේ තුවාලය වෙනුවෙන් මගේ තුවාලය හඳුනගෙන ඒකට ප්‍රේම කරන්නට මට බැරිකම උන්වහන්සේ ඉදිරිපත් වෙලා ප්‍රේමයානෙනි මිත්‍රයානෙනි අත්තකින්න ප්‍රේමයානෙනි මිත්‍රයානෙනි ස්තුති ප්‍රශංසා පියාණනි අම්මා ප්‍රේමයානෙනි මිත්‍රයානෙනි ස්තුති ප්‍රශංසා පියාණනි අම්මා පියාණනි අම්මා මට කීකරු වෙන්න බැරි තැන මේ මුළු ලෝකයේම තියෙන අකීකරුකම ලෝක ආරම්භයේ සිටම ප්‍රේමයට එරෙහි වෙන ස්වභාවය ප්‍රේමය භුක්ති විඳගන්න බැරි ස්වභාවය ඒ අහංකාර කම නිසා කිසිම කෙනෙකුට හිස නමපු නැති ස්වභාවය ඒ අකීකරු ස්වභාවය
ප්‍රේමයානෙනි මිත්‍රයානෙනි ඒ ප්‍රේමේ ප්‍රකාශය ඒ ඔබගේ මගේ මිත්‍රයා මගේ වැඩිමහල් සහෝදරයා ජේෂ්ඨ සහෝදරයා මල්ලුයනේදී දරාගත්ත ප්‍රේමවන්තයනි උන්වහන්සේ මට විමුක්තිය දීලා උන්වහන්සේ මරණය වැළඳගත්තා මගේ ජීවිතේ කරපු හැම වැරැද්දකටම සමහර විට ඔබ මම ඒවා ප්‍රකාශ කරලා ඇති. සමහර විට ප්‍රකාශ කරන්න නොදැනගෙන ඉන්නවත් ඇති. ආත්මයන්න් වහන්සේට අවදි වුණාම උන්වහන්සේ මතක් කරලා දෙනවා. උදව්වන්න මට ශුද්ධාත්මයානනී උදව්වන්න මට ශුද්ධාත්මයානනී ඔබට දැනෙනවා නම් ඒ ස්වභාවය ජේසු දහදියත් එක්ක හෙළපු ඒ රුධිරයෙන් නැහැවෙන්න දැන්. ජේසුගේ දෑතින් ගලාගෙන ගිය ඒ රුධිරයෙන් නැහැවෙන්න. ජේසුගේ රැවුල් ගස් ගලවලා මුහුණ විකෘති වෙලා මුළු මුහුණෙම ලේ ගලන ස්වභාවය. ජේසු වැටෙන පාර ඒ මුහුණ තුවාල වෙලා ඒ විකෘති වුණු ස්වභාවය. උන්වහන්සේ මගේ විකෘතිකම මගේ වහල්කම දරාගත්ත ප්‍රේමවන්තයනි. සමහර වෙලාවට ඔබට ඇතුලේ මතුවෙනවා එක එක ගුණ. ඒක ඔබට ගැලපෙන්නෙත් නෑ. සමාජයට ගැලපෙන්නෙත් නෑ. නොදැන මා තුළින් ප්‍රකාශ වෙන දෙවියන් වහන්සේ මට දුන්නු ස්වභාවයට අභියෝග කරන විකෘති කරන ඒ ස්වභාවය. ජේසුගේ මුහුණෙන් ගලාගෙන ගිය ඒ රුධිරයෙන් දෝහණය කරගන්න. අපාපිය වෙත සක්‍රමේන්තුවක් සුමගක් කරන්න ඒදී ප්‍රේමයානෙනි මිත්‍රයානෙනි ස්තුති ප්‍රශංසා පියාණෙනි අප්පා ප්‍රේමයාණෙනි මිත්‍රයාණෙනි
स्तुति प्रशंसा प्याननी अम्मा Amen.